2020 ඔක්තෝබර් මාසයේ 30 වෙනි ඒ කියන්නේ අද වප්පුර 15 පොහොය දිනේ නබිනායකතුමාගේ උපන්දින. අද හදිනවා. පාසල් නිවාඩු දවස. එහෙම නැත්නම් අද නිවාඩු. හැබැයි අපිට පුතේ නිවාඩු දිනයක් කියලා මේ දවස් අතාරින්න බෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපිට ජනවාරි මාසයේදී ඕලෙවල් විභාගය ඉන්නේ. දැන් ඒලෙවල් විභාගය අවසන් වෙන්න කිව්වේ ඒ නිසා අපිට දවසක්වත් මගහරින්න බෑ. ඒක නිසා මම ඔයගොල්ලන්ට පොරොන්දුලා කියපුවාගේ ඉංග්‍රීසි ඇක්සස් වල එහෙම නැත්නම් ඩේටාබේස් වල නැත්නම් දාස්තු සමුදාය කල්පනා කරලා ඕලෙවල් වලට අහලා තියෙනවා. සාමාන්‍ය කුලට අහලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. මම මුලින්ම බලාපොරොත්තු වෙනවා 2016 ඕගොල්ලන්ගේ ඕලෙවල් පේපර් එක අහලා තියෙනවා. එතන පාස් පේපර් එක අහලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඉස්සර දරුවනේ මේ කියන්නේ ඕගොල්ලන්ට 2016 දෙසැම්බර් මාසයේ ඕලෙවල් පේපර් එක ප්‍රශ්න වරන් පස්සේ පස්සේ අහලා තියෙනවා. දාස්තු සමුදාය කල්පනා තනිකර එක ප්‍රශ්නයක් විදිහට දෙවෙනි කොටසේ අහලා තියෙනවා. හයිට අපි මුලින්ම ප්‍රශ්නේ කියවලා බලමු. බලන්න එක්තරා පාසලක තූර්යවාද කණ්ඩායම සතුව තූර්ය භාණ්ඩවල එකතුවක් තිබෙන අතර Taman තූර්ය භාණ්ඩ නොමැති එහෙත් තූර්යවාද කණ්ඩායමට සහභාගී වීමට කැමැති සිසුන්ට එම තූර්ය භාණ්ඩ ලබා දෙනු ලැබේ. තූර්ය භාණ්ඩ ලබා දීම කළමනාකරණය සඳහා තූර්යවාද කණ්ඩායම දත්ත සමුදායක් ඩේටාබේස් එකක් නඩත්තු කරයි. එම දත්ත සමුදාය පහත දැක්වෙන වගු වලින් සමන්විත වේ. ඔන්න ප්‍රශ්නේ මෙයා කියලා තියෙනවා. මොකද මෙයා කියන්නේ එක්තරා පාසලක තියෙනවලු තූර්යවාද කණ්ඩායම ඒගොල්ලන්ගේ සත්තුව තියෙනවලු තූර්යවාදක භාණ්ඩ ඇතුළත් කරපු මේ ඩේටාබේස් එක. දැන් කවුරු හරි එක්කෙනෙක්ට ඕන නම් මේ තූර්යවාද කණ්ඩායමට අකුල් වෙන්න එයා ගාව වාද්‍ය භාණ්ඩ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ගේ තියෙන වාද්‍ය භාණ්ඩ අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේක ණයට දෙන්න ආපහු ගන්න හදපු ඩේටාබේස් එකක් තමයි මේක තියෙන්නේ. රයිට් බලන්න. එයාගේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් කියලා ටේබල් එකක්. ඒකේ තියෙන තූර්ය භාණ්ඩ වගු. ඊළඟට තියෙනවා ස්ටුඩන්ට් ටේබල් එක. ශිෂ්‍ය වගුව තියෙනවා. ඊළඟට තියෙනවා බරෝවින් ටේබල් එක. එහෙම නැත්නම් ලබා ගන්නා වූ වගු. බලන්න ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එක එහෙම නැත්නම් තූර්ය භාණ්ඩ වගුවේ IID කියලා එකක් තියෙනවා. මම හිතන්නේ ඉන්ස්ට්‍රුමන්ට් ID කියන එක. ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා. ඊළඟට තියෙනවා රිසීව් ඩේ. ලැබුණු දින. IID එකේ තියෙනවා 1001 1002 ඊළඟට ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙනවා ට්‍රම්පට් ක්ලැරිනට් ට්‍රම්පට් කියලා දාලා තියෙනවා. ඊළඟට මේ මොනවද ලැබුණු දිනේ දාලා. ඒ කියන්නේ මේ පාස්වර්ඩ් මේ තූර්යවාද භාණ්ඩ ලැබිච්ච දාලා තුනමදී දාලා 2015 2015 6 කියන දවස්වල මෙයාට භාණ්ඩ ලැබිලා තියෙනවා. right ඊළඟට බලන්න ස්ටුඩන්ට් ටේබල්. මේකේ ඉන්නේ තූර්යවාද ශිෂ්‍ය වගුව තමයි මේ තියෙන්නේ. මෙයාගේ මේ භාණ්ඩ ස්ටුඩන්ට් ID එකක් දීලා තියෙනවා, නමක් දීලා තියෙනවා, පන්තියක් දීලා තියෙනවා. ඊළඟට බරෝයින් ටේබල් එක තියෙනවා. ණයට ගත්ත වගුව තියෙනවා. භාණ්ඩ 2016 1003 කියන්නේ පුතේ ට්‍රම්පට් එක. ට්‍රම්පට් එක අරගෙන තියෙනවා S.2.4 කියන එක. ආව් නුවන් කියන එක තමයි අරගෙන තියෙන්නේ. අන්න ඒ විදිහට පුතේ බරෝයි ටේබල් එක සකස් කරලා තියෙනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ. ඉහත දත්ත සමුදායේ ප්‍රාථමික යතුරු දෙකක්. ඒවායේ වගු වල නම්ද සමග ලයිස්තුගත කරන්න කියලා කියනවා. එහෙනම් මෙයාගේ හොඳට මතක තියාගන්න දරුවෝ වගුවේ නම ලියලා තමයි ප්‍රාථමික යතුරු ලියන්න ඕනේ. එහෙනම් බලන්න පළවෙනි එක ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එක. ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එකේ ප්‍රාථමික යතුරු විදිහට දාන්න පුළුවන් ඉන්නේ මොකක්ද? ඇත්තටම මට පළවෙනියට කියන්න බෑ ප්‍රාථමික යතුරු කියන්නේ මොකක්ද කියලා. මම ඔයගොල්ලන්ට කියන්නවා ප්‍රාථමික යතුරු කියලා කියන්නේ යම් ටේබල් එකක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගැනීම සඳහා යොදා ගන්නු ලබන ශේෂ්ඨ එහෙම නැත්නම් ෆීල්ඩ් එක අපි ප්‍රාථමික යතුරක් කියලා කියනවා. තේරුණාද? මොකක්ද මම ආයෙත් කියන්න යම් ටේබල් එකක රෙකෝඩ් එක අනිත් රෙකෝඩ් එකකින් වෙන්කර අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ලබන ශේෂ්ත්‍රයකට කියලා මොකක් කියලාද? ප්‍රාථමික යතුර. පැහැදිලිද? එහෙනම්
කවුද බලන්න IID එක ගත්තාම IID එක පුළුවන් ඒක රෙකෝඩ් වෙන් කරලා හඳුනා ගන්න. ආපහු ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එකට 1000 කියලා වාණ්ඩයක් දාන්න බැහැ. මොකද 1000 කියලා සම්පත් කියන තූරේ වාණ්ඩේ දාලා තියෙනවා. එතකොට 1001 කියලා ට්‍රම්පට් කියලා පල්ලෙහානුත් ඇවිල්ලා තියෙන. හැබැයි ඒකට වෙලා තියෙන 1003. ඒකෙන් හින්දා IID එක තමයි ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එකේ ප්‍රාථමික යතුරු විදියට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දරුවෝ පළවෙනි උත්තරේ තමයි මේ පළවෙනි එක තමයි ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එකේ IID එක ප්‍රාථමික යතුරු. ඊළඟට බලන්න ඊහත දත්ත සමුදාය ප්‍රාථමික යතුරු දෙකක් තව එකක් අපිට කියන්නේ. ස්ටුඩන්ට් ටේබල් එකේ නැත්නම් ශිෂ්‍ය වර්ගයේ අපිට ගන්න පුළුවන් SID එක. SID එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. මොකද ස්ටුඩන්ට් කෙනෙක්ව හඳුනා ගැනීම සඳහා තමයි SID කියලා දාන්නේ. කවදාවත් S.2.4 කියන අංකේ තවත් ළමයක නම් කරන්න බෑ. ඒ ඉන්නේ එකම ළමයා නුවන් විතරමයි. S.2.5ට දෙන්න පුළුවන් එකම ළමයා කුමාර විතරයි. ඒකින්ද SID කියන එක ස්ටුඩන්ට් ටේබල් එකේ එක ප්‍රාථමික යතුරු. එහෙනම් වගුවල නම් සමග දාන්න කියලා තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් කියලා ලිව්වා. ඊට ඉස්සරහ ලියන්න IID එක. හැබැයි මේ පිටම ලියන්න උදේ කැපිටල් ලකුණු වලින්ම ලියන්න. I අන්ඩර්ස්කෝර් එක ගැහුවා. ID කියන එක කැපිටල්ම ලියන්න. ඊට පස්සේ ස්ටුඩන්ට් ටේබල් කියන එකේ ස්ටුඩන්ට් ටේබල් කියලා ලිව්වා. නැත්නම් ශිෂ්‍ය වගුව කියලා ලිව්වා. S එක කැපිටල් අන්ඩර්ස්කෝර් එක ගැහුවා. ඊට පස්සේ ID කියන එක කැපිටල්ම ලියන්න. එහෙනම් ඔන්න 2016 පළවෙනි ප්‍රශ්නෙට උන අපි උත්තරේ කිව්වා. බලමු දෙවෙනි. 2016 දෙසැම්බර් මාස දෙවෙනි වෙන දින පාසල් තූරවාද කණ්ඩායමට පරිත්‍යාගයක් ලෙස බෙර දෙකක් ලැබිණි. බලන්න. 2016 දෙසැම්බර් මාසයේ දෙවෙනිදා 12යි දෙවෙනිදා ඒගොල්ලන්ට හම් වෙලා තියෙනවා මොනවද? බෙර දෙකක්. බෙර දෙකක් හම්බෙලා තියෙනවා. දත්ත සමුදායේ කුමන වගු යාවත් කාලන කළ යුතුද කියලා අහනවා. මෙයා අහනවා දත්ත සමුදායේ කුමන වගුව නැත්නම් වගු යාවත් කාලන කරන්න ඕනද කියලා. මේක තාම ණයට දීලවත් කිසිම දෙයක් කරලා නැහැ. එහෙනම් දරුවෝ මේක දාන්න ඕනේ එකම එක තමයි ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එක තමයි දාන්න ඕනේ. හරිද? එහෙනම් මේක උත්තරේ වෙන්න ඕනේ දත්ත සමුදායේ කුමන වගුද යාවත් කාලන කළ යුතුද කියලා අහනවා. මේක යාවත් කාලන කරන්න ඕනේ ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එක. එහෙම නැත්නම් සූර්ය භාණ්ඩ වගුව තමයි යාවත් කාලන කරන්න ඕනේ. එහෙනම් දෙවෙනි එකේ ඒවට උත්තරේ තමයි සූර්ය භාණ්ඩ වගුව. ඉන්ස්ට්‍රුමන්ට් ටේබල්. ඊට පස්සේ අහනවා දත්ත සමුදායේ වගුවේ යාවත් කාලන කරන ලද පේලි ලියා දක්වන්න කියලා කියනවා. එහෙනම් මේක පේලි ලියන්න ඕනේ කොහොමද? මේමයි ලියන්නේ. මෙතන තියෙනවා පුතේ ID එක. අපි මේක මම ඔයාලට ගහලා පෙන්නන්න. මම මෙතෙන් දෙකියුවා. මම Word document එක මේ විදිහට open කරගන්න. මම මේක type කරලා පෙන්නන්න. මම Word document එක මෙතන open කරගෙන හරි මම මෙතන label එක දාන්න. volume table එක හරි. මම මේක දාන්න ඕනේ කියලා label එක දාලා පෙන්නන්න. දාන්න IID එක තියෙනවා. මේ විදිහටම ටයිප් කරනවා මම ඊට පස්සේ තියෙනවා පුතේ ඉන්ස්ට්‍රුමන්ට්. ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා. ඊළඟේ තියෙනවා රිසිව්ට් එක.
මොන රිසිව් ඩේට් එක දැම්මා. හරි. දැන් අපි මේකට ඩේටා දාන්න උත්සාහ කරමු. මතක තියාගන්න. මෙයාට හම්බෙලා තියෙනවා ඩ්‍රම්ස් දෙකක්. ඩ්‍රම්ස් දෙකක් හම්බෙලා තියෙනවා කියන්නේ මෙයාට වින් වශයෙන් රෙකෝඩ් දෙකක් මේකට ඇතුළත් කරන්න ඕනේ. ඇයි IID දෙකක් මෙයාට ලබා දිය යුතු නිසා. ඩ්‍රම්ස් දෙකක් නිසා. IID දෙනකොට මීට කලින් දීලා තියෙනවා 1001, 1002, 1003 කියන IID දීලා තියෙනවා. එහෙනම් අපිට කවදාකවත් 1001වත්, 1002වත්, 1003වත් පාවිච්චි කරන්න බෑ. ඒකෙන් අපි පාවිච්චි කරන්න පුතේ 1004. ඉන්ස්ට්‍රුමන්ට් නේම් එක විදිහට මම දෙනවා මොකද්ද? ඩ්‍රම්. ඩ්‍රම් කියලා දෙනවා. ඊට පස්සේ පුතේ මේක හම්බෙච්ච දවස දාන්න ඕනේ. හම්බෙලා තියෙන්නේ 2016 දෙසැම්බර් මාසේ 2 වෙනිදා. පුතේ අර ඩේට් එක දාන ආකාරයට මෙතනට ඇතුළත් කර යුතුමයි. එහෙනම් කොහොමද ඩේට් එක ඇතුළත් කරලා තියෙන්නේ? මුලින්ම දිනේ. රයිට්. දිනේ විදිහට හම්බෙලා තියෙන්නේ 2 වෙනිදා. මම දානවා 0.2 තමයි හම්බෙලා තියෙන්නේ. මොකද්ද මාසේ? 12 වෙනි මාසේ. කවදද අවුරුද්ද? 2016. ඔන්න එහෙනම් 2016 මම ඇතුළත් කරා. හරි. ඔන්න පළවෙනි ඩ්‍රම් එක ඇතුළත් කරා. ඊළඟට අපිට පුළුවන් දරුවෝ එක ඩ්‍රම් එකයි තාම ඇතුළත් කරලා තියෙන්නේ. එහෙනම් තව අයිඩියා එකක් එක්කලා තව ඩ්‍රම් එකක් ඇතුළත් කර යුතුයි. එහෙනම් මම ඉන්සර්ට් කරනවා තව රෝ එකක්. right. මේකට අපි ඇතුළත් කරමු තව ඩ්‍රම්. දැන් 1004, 1001, 1002, 1003, 1004 ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් මෙතන දාන්න ඕන 1005. 1005 දාලා ඉන්ස්ට්‍රුමන්ට් එක විදිහට මම දෙනවා ඩ්‍රම්. මේ දවසමයි ඔන්න එහෙනම් පුතේ 2016 පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටසේ ඒකට උත්තරේ කිව්වා B එකට උත්තරයක් දුන්නා. අපි යන්නේ පස්වෙනි ගානේ තුන්වෙනි කොටස මොකක්ද කියලා බලමු. පස්වෙනි ගානේ තුන්වෙනි කොටස බලමු. බලන්න දරුවෝ පස්වෙනි ගානේ තුන්වෙනි කොටස විදිහට අහලා තියෙනවා. 2016 දෙසැම්බර් මාස 8 වෙනි දින සමන් පූර්වවාදන කණ්ඩායමට බෙදෙන අතර සමන් කෙනෙක් පූර්වවාදන කණ්ඩායමට බෙදෙන. එදිනම ඔහු සම්පතයක් ලබා ගන්නට ආයා ඉදාම වතුනද සම්පතයක් ලබා ගන්නලු. දත්ත සමුදායේ කුමන වගු යාවත් කාලන කළ යුතු වන්නේද කියලා අහනවා. ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එක යාවත් කාලන කරන්න ඕනද? නැහැ. ඒකට හේතුව තමයි මේකේ තියෙන්නේ ලැබිච්ච බඩු පිළිබඳ විස්තර තමයි තියෙන්නේ. එහෙනම් ඉන්ස්ට්‍රුමන්ට් ටේබල් එක යාවත් කාලන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ටුඩන්ට් ටේබල් එක යාවත් කාලන කරන්න ඕනේද? ඔව්. ශිෂ්‍ය වගු අනිවාර්යයෙන්ම යාවත් කාලන කරන්න ඕනේ. බරෝයින් ටේබල් එක මොකද මෙයා ණයට අරගෙන තියෙනවා. ඒකෙ හින්දා ඒකත් යාවත් කාලන කරන්න ඕනේ. රයිට් බලමු. දත්ත සමුදාය වගේ කුමන වගු යාවත් කාලන කළ යුතුද? එහෙනම් ස්ටුඩන්ට් වගුව එහෙම නැත්නම් ශිෂ්‍ය වගුව ලබා ගන්නා වූ වගුව එහෙම නැත්නම් බරෝයින් ටේබල් එක තමයි යාවත් කාලන කරන්න ඕනේ. මේ ඉංග්‍රීසියෙන් ලියනකොට මේ කැපිටල් සිම්බල් ඒ විදිහට මේ විදිහටම ලියන්න වග බලා ගන්න. right. දත්ත සමුදාය වගුවල යාවත් කාලන කරන ලද පේලි ලියා දක්වන්න කියලා කියනවා. right. අපි එහෙනම් පළවෙනියට ස්ටුඩන්ට් ටේබල් එකේ යාවත් කාලන කරන හැටි ලියමු. ඊට පස්සේ බරෝයින් ටේබල් එකේ කොහොමද යාවත් කාලන කරන්නේ කියලා බලමු. right. මම බලන්න ගන්න අපේ ටේබල් එක බලන්න දාන්න ඕනේ දරුවෝ.
SID එකේ විදිහට SID එක තමයි ප්‍රාථමික අධ්‍යයනය දාලා තියෙන්නේ. සම්මත කියලා අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ බිංදු 2.4 හරි බිංදු 2.5 හරි යොදන්න බෑ. අපිට වෙනත් අංකයක් යොදන්න පුළුවන්. මම ඒකෙන්ද ඒ ගොඩාක්ම හොඳයි බිංදු 2.6. මම මෙතෙන්ට මෙයාට ඉදිරිය. මෙයාගේ නම තමයි මොකද්ද? සමන්. මම නම විදියට දෙනවා සමන්. ඔන්න නම විදියට සමන් කියලා දුන්නා. මෙයාගේ පන්තිය. පුතේ ඇත්තටම මෙතන පන්තියක් ගැන මෙයා සටහනක් කරලා නැහැ. පන්තියක් ගැන සටහනක් කරලා නැහැ. ඒකෙන් හින්දා අපිට කැමති පන්තියක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මේක 5 ඉඳන් හරි නැත්නම් එකේ පන්තිය ඉඳන් හරි කමන්නේ 13 දක්වා තියෙන ඕනම ගානක් මෙතෙන්ට දාන්න. මම 9 පන්තියකට දානවා. ඔන්න මේ මම ලියුවේ පුතේ ස්ටුඩන්ට් ටේබල් එකට අදාළ වෙන ඒක ටික තමයි මම මේ දෙන්නේ. ඊට පස්සේ අපි බලමු borrowing table එකේ කොහොමද data දාන්නේ කියලා. මම යනවා මෙතෙන්ට. යාගේ තියෙන column තුනයි. සමන් ආපු දවස් දාමු 2016 දෙසැම්බර් මාස 8 වෙනිදා. right. අර ඩේට් එක දාන්නේ අර විදිහටම තමයි. කොහොමද දාන්න ඕනේ? 8 වෙනිදානේ ඇවිල්ලා තියෙන මුලින්ම 0.8 දැම්මා. ගැව්වා ඉරා දෙසැම්බර් මාසේ 12යි. කවදද? 2016. 2016 කියලා දුන්නා. IID එක. මෙයා ගන්නෙ මොකද්ද? ඉන්ස්ට්‍රුමන්ට් ID එක දෙන්න ඕනේ. මෙයා ගන්නෙ ට්‍රම්පට් එකක් තමයි ගන්නෙ. මෙයා ගන්නෙ මොකද්ද? ට්‍රම්පට් එකක් තමයි ගන්නෙ. එතකොට 1003 කියන ට්‍රම්පට් එක කලින් දීලා තියෙනවා. එහෙනම් අපිට මෙතෙන්ට දෙන්න වෙන්නේ පුතේ 1001 කියන ට්‍රම්පට් එක තමයි දෙන්නේ. මොකද 1003 කියන ට්‍රම්පට් එක කලින් S.2.4 අරගෙන තියෙනවා. ඒ කියන්නේ නුවන් අරගෙන තියෙනවා. එහෙනම් අපිට 1001 දෙන්න. SID සමන්ගේ ID එක තමයි S බිංදු 2.6. හරි දරුවනේ අපි ටේබල් එකට data ඇතුල් කරලා ඉවරයි. දැන් එහෙනම් අපි මේ ටේබල් එක borrowing table එක කියලා නම් කරමු. මම මෙයාට borrowing table එක කියලා නම දෙනවා මේ විදිහට. එහෙනම් මෙන්න මේ විදිහට තමයි data 16 පස්වෙනි ප්‍රශ්නයේ සඳහන් අපි කතා කරා පළවෙනි කතා කරා දෙවෙනි සහ කතා කරා තුන්වෙනි ඒ සහ වලට පේනවා මේ මම කාලේ අවසාන ප්‍රශ්න මෙන්න තියෙන දරුවනේ 2017 අවුරුද්දේ පොළොව වල අහලා තියෙන ප්‍රශ්න ඩේටාබේස් වලින් අහන ප්‍රශ්න මේක පස්වෙනි ප්‍රශ්න විදිහට තමයි අහලා තියෙන්නේ අපි මේක මම කියවන්න ඕගොල්ලෝ කියවන්න ඊට පස්සේ අපි බලමු මෙයා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. පස්වෙනි ප්‍රශ්න විදිහට තමයි අහලා තියෙන්නේ විදුලි බිල්පත් ගණනය කිරීම සඳහා පහත පෙන්වා ඇති දත්ත සමුදා වගු භාවිතා කරනු ලබන්නේ යයි උපකල්පනය කරන්න. පාරිභෝගිකයෙකුගේ බිල්පත් ගණනය කිරීම සඳහා එකම ඒකක මිලක් භාවිතා කරයි. පාරිභෝගික දත්ත වගුව තියෙනවා, ගාස්තු වගුව තියෙනවා, භාවිත වගුව තියෙනවා. දරුවෝ මේකේ තියෙන හැටියට නම් පාරිභෝගික අන්ඩර්ස්කෝර් දත්ත වගුව කියලා තමයි ලියලා තියෙන්නේ. ගාස්තු වගුවේ සහ භාවිත වගුවේ අන්ඩර්ස්කෝර් එකක් දකින්න නැහැ. ඒකින්ද උත්තර ලියනකොට සැලකිලිමත් වෙන්න.
පාරිභෝගික දත්ත වගුවේ ගැන මොනවා හරි ලියනවා නම් අන්ඩර්ස්කෝර් එක අනිවාර්යයෙන්ම ගන්න. හැබැයි ගාස්තු වගුව සහ භාවිත වගුව ලියනකොට අන්ඩර්ස්කෝර් එක දාන්න. සමහර විට පේපර් එකේ දුන්නොත් ගන්නෑ. මේ මම ගත්තේ පේපර් පොතකින්. මේ පේපර් පොතේ මේ විදිහට අන්ඩර්ස්කෝර් එක ගහලා නැද්ද දන්නේ නැහැ. එහෙනම් තිබුණොත් අපි ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැතිකොට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බලන්න. පළවෙනි ප්‍රශ්න. ප්‍රාථමික යතුරු දෙකක් ඒවාට අදාළ වගු සමග ලියා දක්වන්න. හරිම ලේසි. පාරිභෝගික දත්ත වගුව ගත්තාම මෙයාගේ ප්‍රාථමික යතුරු විදිහට පාවිච්චි කරන්න පුළුවන් ACC underscore number කියන එක. capital A symbol CC underscore capital N O කියන එක අහන්න ඕනේ. ඊළඟට ගාස්තු වගුවේ අපිට ගන්න තියෙන පුතේ type කියන එක. ගාස්තු වගුවේ ගන්න තියෙන්නේ අපිට type කියන ගාස්තු වල ලිව්වා type කියන එක ලියන්න. capital D symbol Y කියලා තමයි ලියන්නේ. එහෙනම් ප්‍රාථමික යතුරු විදිහට ඒ දෙක තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලන්න පුතේ ආගන්තුක යතුරු දෙකක් ඒවායට අදාළ වගු සමග ලියා ගන්න. මොකද මේ ආගන්තුක යතුරක් කියන්නේ? ආගන්තුක යතුරක් කියන්නේ යම් වගුවක තියෙන ක්ෂේත්‍රයක් මතින් තවත් වගුවක තියෙන රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් අන්න එහෙම ශ්‍රේෂ්ඨයක් අපි හඳුන්වනවා ආගන්තුක යතුරක් කියලා. ඒ කියන්නේ ආගන්තුක යතුරක් බිහි වෙන්න ප්‍රධාන කොන්දේසි කිහිපයක් තියෙනවා. එකක් තමයි වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩ නැගීම අත්‍යවශ්‍යයි. එතකොට ආගන්තුක යතුරේ හැමතිස්සෙම තියෙන ඩේටා දරුවෝ මේ මොනවාද අනිත් වගුවේ තියෙන ඩේටා වලට අනුරූප ඩේටා තමයි තියෙන්නේ. කවදාක්වත් එහා වගුවේ තියෙන ඩේටා වල නැති දෙයක් ඒක හිටින්නේ නැහැ. අනිත් එක තමයි එක් වගුවක තියෙන ආගන්තුක යතුරක් අනිත් වගුවේ ප්‍රාථමික යතුරක් කියලා කටයුතු කරනවා. රයිට්. මම මේවා ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. පොත බලන්න බැලුවාම ඔයගොල්ලන්ට මතක්. බලමු. ආගන්තුක යතුරු දෙකක් ඒවාට අපි සමග ලියා දක්වන්න. රයිට්. බලන්න මේවා අතර සම්බන්ධතාව ගොඩනගන්න පුළුවන් ඒවා මොනවද කියලා. පාරිභෝගික දත්ත වගුවයි භාවිත වගුවයි අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. හරිද දරුවනේ? මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ ACC number කියන ශේෂ්ත්‍ර අතර. එහෙනම් භාවිත වගුවේ තියෙන ACC number කියන එක නිම මේ ආගන්තුක යතුරක්. එහෙනම් භාවිත වගුවේ ACC number එක ආගන්තුක යතුරක්. ඊළඟට තවත් ඔයගොල්ලන්ට ආගන්තුක යතුරක් පේන තැනක් බලන්න. ඔය තව ඔයගොල්ලන්ට ආගන්තුක යතුරක් පේන තැනක්. බලන්න ගාස්තු වගුව සහ පාරිභෝගික දත්ත වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. ටයිප් එක මගින්. ගාස්තු වගුවේ ටයිප් එක ප්‍රාථමික යතුරු වුණාට පාරිභෝගික දත්ත වගුවේ ටයිප් එක ප්‍රාථමික යතුරු නෙමෙයි. එහෙනම් පාරිභෝගික දත්ත වගුවේ ටයිප් කියන එක මොකද්ද? ආගන්තුක යතුරේ. එතකොට පුතේ මෙතන පාරිභෝගික දත්ත වගුව කියනකොට පාරිභෝගික අන්ඩර්ස්කෝර් දත්ත වගුව කියලා ලියන්න ඕනේ. එහෙනම් ඒ විදිහට උත්තර දෙනවා හරියටම හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පාරිභෝගිකයෙකුගේ ලිපිනේ යන ක්ෂේත්‍රය ඇතුළත් කිරීමට වඩාත්ම යෝග්‍ය වගුව මොකක්ද? පාරිභෝගිකයේ ලිපිනේ කිව්වම ගොඩාක් කොහොමද පුතේ පාරිභෝගිකයේ තර්ක දින වගුවට ඇතුළත් කරන එක. එහෙනම් මේ සඳහා හොඳම උත්තරේ වෙන්නේ තුන්වෙනි හොඳම උත්තරේ වෙන්නේ පාරිභෝගික අන්ඩර්ස්කෝර් දත්ත වගුවට තමයි ඇතුළත් කරන්න ඕනේ. පාරිභෝගික අන්ඩර්ස්කෝර් දත්ත වගුවට තමයි ඇතුළත් කරන්න ඕනේ. පාරිභෝගික අන්ඩර්ස්කෝර් දත්ත වගුව. ඊළඟට බලමු හතරවෙනි. අප්‍රේල් මාසය සඳහා R වර්ගයට අයත් ABC නහස් නම් වූ නව පාරිභෝගිකයෙකි. ඒකේ 120ක් භාවිතා කර ඇතනම් කුමන වගු යාවත් කාලෙ කළ යුතුද වන්නේ කියලා. පුතේ මේ R වර්ගයට අයත් R වර්ගයේ ගාස්තු වගු විදිහට කරන්න දෙයක්. එහෙනම්
මෙයාගේ ඒ අප්ඩේට් කරන්න ඕන වෙන්නේ නැත්නම් යාවත් කාලෙ කරන්න වෙන්නේ පාරිභෝගික දත්තවල සම්බාහිතව දෙකම යාවත් කාලෙ කරන්න වෙන්නේ. එසේනම් මෙයාගේ පළවෙනි එකට උත්තරේ හතරවෙනි උත්තරේ පාරිභෝගික දත්තවලයි අනිත් එක තමයි බාහිතව. ඊළඟට අපි බලමු පස්වෙනි එකකින් මෙයාගෙන් අහලා තිනවා ඉහත හතර කොටසෙන් ලැබුණු යාවත් කාලන කිරීම සඳහා අදාළ වගුවල යාවත් කාලන වූ පේලි සහ ඒවාට අදාළ වගු නාම ලියා දක්වන්න කියලා කියනවා. right. එහෙනම් පාරිභෝගික දත්ත වගුව සහ බාහිත වගුව කියන දෙක අපි යාවත් කාලන කරන හැටි ලියමු. හැබැයි මෙයා දීලා තියෙන උපකල්පනය කරන්න කියලා මොකද්ද? ACC නම්බර් එක 1005 කියලා. right. අපි බලමු මේකට කොහොමද උත්තරේ එන්නේ කියලා. මම ඉස්සෙල්ලා වගේම Word document එකට යනවා. ඊළඟ ටේබල් එකක් ගන්නවා පුතේ. මේක අපේ ගිය පස්වෙනි ප්‍රශ්නේ. හරි. අපි ටේබල් එකක් ගහමු. පළවෙනියට අපි අඳිමු. අපි පළවෙනියට මම පාරිභෝගික දත්ත වගුව. මොකද අලුත් පාරිභෝගිකේ ඒකෙන් අපි පළවෙනියට මම අඳිමු පාරිභෝගික දත්ත වගුව. පළවෙනියට මම අඳින්නේ පාරි පාරිභෝගික දත්ත වගුව මම අඳින්න හදන්නේ. පළවෙනියටම තියෙන නේම් එක නම තමයි ABC නවාස්. එයාගේ ACC නම් දෙකකින් දීලා තියෙනවා 1005. සයිස් එකකින් දීලා තියෙනවා මොකක්ද? මෙන්න පාරිභෝගික තත්ත්ව වගුව දෙකයි. අපි ඊළඟට යමු. ඊළඟ වගුව තමයි බාහිත වගුව. මම මේ ටේබල් එක ගහම ඉන්නේ. බාහිත වගුව හරි මම දෙනවා මෙයාගේ මන්ත් එක දෙන්න ඕනේ.
ඊළඟට මෙයාගේ තියෙනවා මේ ACC නම්බර් එක. ඊට පස්සේ මෙයා යුනිට් ගන්න දීලා තියෙනවා. මෙයාගේ මන්ත් එක තමයි දීලා තියෙන විදිහට අප්‍රේල් තමයි මෙයාගේ මන්ත් එක. ACC නම්බර් එක තමයි 1005. මම 1005 මෙයා යුනිට් 100 කරගෙන. එහෙනම් මෙන්න මේක තමයි පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. ඊළඟට අපි බලමු මෙයා අවසානට අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. බලන්න මෙයා අවසානට අහනවා. මෙයා අවසානට අහනවා. ජනවාරි මාසයේ සඳහා AB සිල්වා මුළු බිල්පත ලබා ගැනීමට විමසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ කළ යුතු වග මොනවද කියලා අහනවා. ජනවාරි මාසයේ සඳහා AB සිල්වා බලන්න AB සිල්වා කියන්නේ ආමීනේ AB සිල්වා. මේ මුළු බිල්පත ලබා ගැනීමට විමසුමක් ක්‍රියාත්මක කිරීම. මුළු බිල්පතක් මේවා කරන්න මෙයාගේ නම ගන්න ඕනේ පාරිභෝගික දත්ත වගුවේ. ඊට පස්සේ මෙයාගේ ටයිප් එක ගාස්තු වගුවෙන් ගන්න ඕනේ මොන ටයිප් එකේද එහෙම නැත්නම් මොකද්ද යාට යන රේට් එක කියලා. ඊළඟට මෙයා භාවිතා කරපු මාසෙ සහ ඊට අදාළ කරන යුනිට් ගන්න මෙන්න මේ වගුවෙන් ගන්න ඕනේ. භාවිත වගුවෙන් ගන්න ඕනේ. එහෙනම් දරුවනේ මෙයාට අදාළ කරන විමසුමක් අපි නිර්මාණය කරනවා නම් ජනවාරි මාසයේ සඳහා මුල් බිල්පත ලබා ගැනීම සඳහා විමසුමක් අපිට ලියන්න සිදු වුණොත් අපිට පුතේ පාරිභෝගික දත්ත වගුවයි ගාස්තු වගුව සහ භාවිත වගුව කියන මේ වගු තුනම පාවිච්චි කරන්න වෙනවා. ඊළඟ දරුවෝ 2017 පස්වෙනි ප්‍රශ්නෙට ඔන්න තමයි උත්තර දෙන්නේ. මේ ප්‍රශ්නෙට මේ උත්තර ලියවන ඔයාලට සම්පූර්ණයෙන්ම ලකුණු 10ක් හම්බ වෙනවා. right. ඊළඟ දරුවෝ මම 2016 සහ 2017 කියන මේ ප්‍රශ්න දෙකම අද කතා කරා. මම ඊට වඩා ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ අනිත් ප්‍රශ්න මේ විදිහටම සකසලා අපි උත්තර හරිද වැරදිද කියලා පාසල පටන් ගත්තාම කරලා බලමු. එහෙමනම් පුතේ මම අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි බුදු සරණයි.